ආයිබෝන් ළමයි ඔබ සියලු දෙනාටම අපි මීට පෙර වීඩියෝ පටයෙන් සාකච්ඡා කළා ව්‍යාපාරයක පරිසරය පිළිබඳව. අද අපි අලුත් මාතෘකාවකට යනවා. ව්‍යාපාරයක සමාජ වගකීම හා ආචාර ධර්ම කියන මාතෘකාව යටතේ ඒකේ කොටස් දෙකක් තියෙනවා. එකක් සමාජ වගකීම, අනිත් එක ආචාර ධර්ම. අපි මුලින් සමාජ වගකීම පිළිබඳව සාකච්ඡා කරලා ව්‍යාපාරික ආචාර ධර්ම කියන කොටස සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් අපි ඉස්සල්ලා අවධානය යොමු කරමු ව්‍යාපාරයක සමාජ වගකීම පිළිබඳව. ව්‍යාපාරයක සමාජ වගකීම මොකක්ද ව්‍යාපාරයක සමාජ වගකීම කියලා කියන්නේ. එතකොට ව්‍යාපාරයක් කරද්දී ප්‍රධාන වශයෙන්ම ව්‍යාපාරිකයෙක් විදියට ව්‍යාපාරයේ ප්‍රධාන අරමුණ ඉටු කරගන්නවා වගේම ව්‍යාපාරයක් විශේෂයෙන් සමාජය පිළිබඳව අවධානය යොමු කළ යුතුයි කියන එක තමයි ප්‍රධාන වශයෙන් මේ මාතෘකාවෙන් අවධානය යොමු කරන්නේ. එතකොට ව්‍යාපාරික සමාජ වගකීම සම්බන්ධයෙන් විවිධ නිර්වචන ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට ඒ පිළිබඳවත් අපි අපේ අවධානය යොමු කරන්න ඕනේ. ඒ වගේම අපි විභාගෙට මොන වගේ නිර්වචනයක්ද ලියන්න ඕනේ කියන එක පිළිබඳවත් අපි දැනගන්න ඕනේ. ඒ ඔක්කොටම කලින් මම කැමති මම ඉගෙනගත්ත අපි ඉස්කෝලේ යනකොට ඉගෙනගත්ත සහ ටිකක් විශේෂ නිර්වචනයක් පිළිබඳව සාකච්ඡා කරලා ඊට පස්සේ ජාතික වශයෙන් ඉදිරිපත් වෙලා තියෙන නිර්වචන මොනවාද කියලා අවධානය යොමු කරලා අවසානයේට අපි විභාගයට කොයි වගේ නිර්වචනයක් ඉගෙන ගන්න ඕනේද කියන එක පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. එතකොට අපි ඉස්කෝලේ යන කාලේ ප්‍රධාන වශයෙන් සමාජ වගකීම නිර්වචනය කරේ කොහොමද කියලා මම කැමතියි ඔයගලන්ට පැහැදිලි කරලා දෙන්න. ඒක ඊටාම හොඳ නිර්වචනයක්. එතකොට ඒකෙන් පැහැදිලි කරන්නේ අපි දන්නවා ව්‍යාපාරයක් විවිධ අරමුණු ඉටු කර ගැනීම සඳහා තමයි කටයුතු කරන්නේ. ඒකට ව්‍යාපාරයක ප්‍රධානම අරමුණ විදිහට අපිට පෙන්නලා දෙන්න පුළුවන්. ප්‍රධානම අරමුණ විදිහට ලාභ ලැබීම. ඉතින් ව්‍යාපාරිකයින් සමාජයට අවශ්‍ය භාණ්ඩ හා සේවා අලෙවි කිරීමෙන් ව්‍යාපාරික ලාභ උපරිම කරගන්න ව්‍යාපාරයක් කටයුතු කරනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එතන නෙමෙයි. ව්‍යාපාරිකයින් ලාභ ලබන අතරම ව්‍යාපාරිකයෝ තමන්ගේ සමාජයට තියෙන වගකීම පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ කියන එක තමයි මේකෙන් ප්‍රධාන වශයෙන් කතා කරන්නේ. එතකොට ව්‍යාපාරිකයන් ඒගොල්ලන්ගේ ලාභ ලැබීමේ අරමුණ ඉටු කරගන්නවා වගේම ඒ සමාජයට වෙන්න ඕන වගකීම පිළිබඳව ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්න ඕනේ. අපි ඒක ප්‍රධාන කාරණා දෙකක් යටතේ පෙන්වන්න උත්සාහ කරනවා. ව්‍යාපාරයක් ලාභ ලැබෙන ගමන්ම සමාජයට කොයි වගේ වගකීමක්ද ව්‍යාපාරයකින් ඉෂ්ට වෙන්න ඕන කියන එක. එතකොට එකක් තමයි පරිසරය ආරක්ෂා කරන්න ඕනේ. ඒ කියන්නේ පරිසර හානිය අවම වන පරිදි පරිසරය රැකෙන පරිදි කටයුතු කරන එක ව්‍යාපාරිකයෙකුගේ ප්‍රධාන වගකීමක් විදිහට අපි සැලකනවා. ඒ වගේම ඒ කියන්නේ ස්වභාවික පරිසරය ආරක්ෂා කරන එක ඒ වගේම තමයි සමාජ සාර ධර්ම සමාජ සාර ධර්ම
අපි කියනවා ගුණධර්ම කියලා. නැත්නම් අපිට කියන්න පුළුවන් හරි වැරදි කියලා. නැත්නම් අපිට කියන්න පුළුවන් හොඳ නරක කියලා. එතකොට සමාජ සාරධර්ම වලට අනුකූලව ඒවාට ගරු කරමින් කටයුතු කිරීමත් ව්‍යාපාරිකයෝ කරන්න ඕන කටයුතු කිරීම. එතකොට පරිසරය ආරක්ෂා කරන අතරම ගුණධර්ම පිළිබඳව අපිට කියන්න පුළුවන් ආචාර ධර්ම පිළිබඳව ව්‍යාපාරිකයෝ සැලකිලිමත් වෙන්න ඕනේ. ආචාර ධර්ම පිළිබඳව. එතකොට ව්‍යාපාරිකයන් බහන්න අලෙවි කරද්දී වෙළඳ විෂමාචාර නැත්නම් සමාජ සාරධර්ම ගුණධර්ම කඩකිරීමක් නැත්නම් වැරදි වැඩ කරන අපිට දකින්න පුළුවන්. සමාජ විරෝධී ක්‍රියා. ඒ කියන්නේ වෙළඳ විෂමාචාර ආචාර ධර්ම කඩකිරීම. උදාහරණයක් විදිහට මිල අක්‍රමිකතා ඒ වගේම බාලද්‍රව්‍ය මිශ්‍ර කිරීම ඒ වගේම බාලද්‍රව්‍ය මිශ්‍ර කිරීම ඒ වගේම කිරුම් මිනුම් අක්‍රමිකතා ඒ වගේම පාරිභෝගිකයා රැවටීම එතකොට ප්‍රමිතියෙන් බැහැරව බහන්න නිෂ්පාදනය කිරීම ඒ වගේ වෙළඳ විෂමාචාර නැත්නම් ආචාර ධර්ම කඩ කිරීම ව්‍යාපාරිකයෝ කරනවා දකින්න පුළුවන්. එතකොට පරිසරය ආරක්ෂා කරන ගමන්ම මෙන්න මේ වගේ වැරදි වැඩ නොකර සමාජයට යහපතක් වන ආකාරයට නැත්නම් සමාජයට සාධාරණයක් වන ආකාරයට කටයුතු කරන්න ව්‍යාපාරිකයෝ වග බලා ගන්න ඕනේ කියන කාරණාව තමයි මේ නිර්වචනයේ ප්‍රධාන වශයෙන්ම පැහැදිලි කරන්නේ. එතකොට ස්වභාවික පරිසරය ආරක්ෂා කරන්නත් ඕනේ. සමාජයේ වෙසෙන මහජනතාවට පොදු ජනතාවට නේද යහපතක් වන ආකාරයට මේ වගේ විෂමාචාර නොකර සමාජ සාරධර්ම වලට ගරු කරලා කටයුතු කරන්නත් ව්‍යාපාරිකයෝ සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට ප්‍රධාන වශයෙන් මේ කාරණා දෙකෙන් පෙන්වන්න උත්සාහ කරන්නේ පරිසරය ආරක්ෂා කරනවා වගේම සමස්ත සමාජයේ නැත්නම් මහජනතාවට යහපතක් වන ආකාරයට මානවයාට යහපතක් වන ආකාරයටත් ව්‍යාපාරිකයෝ කටයුතු කරන්න වග බලා ගන්න ඕනේ කියන කාරණාව තමයි අපිට පැහැදිලි කරන්නේ. එතකොට අපිට සමාජ වගකීම මෙහෙම නිර්වචනය කරන්න පුළුවන්. ව්‍යාපාරිකයන් සිය අරමුණු ඉටු කර ගැනීම සඳහා කටයුතු කිරීමේදී එතකොට ඒක කිසි වැරද්දක් නැහැ. ව්‍යාපාරිකයන් සිය අරමුණු ඉටු කර ගැනීම සඳහා කටයුතු කිරීමේදී පරිසරයට හානියක් නොවන අයුරින් හා ඒ කියන්නේ පරිසරය ආරක්ෂා කරන එක පරිසරයට හානියක් නොවන අයුරින් හා සමාජ සාරධර්ම වලට අනුකූලව හා ඒවාට ගරු කරමින් කටයුතු කිරීම අපිට සමාජ වගකීම විදියට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. එතකොට අපි ඉගෙන ගත්තේ ඔය වගේ අදහසක් සමාජ වගකීම සම්බන්ධයෙන්. ඒක හොඳ අදහසක් කියලා මම හිතනවා. හොඳින් තේරුම් ගන්න පුළුවන් දෙයක්. ඒතකොට මේකේ පැති දෙකක් පෙන්නනවා. ස්වභාවික පරිසරය ආරක්ෂා වෙන්නත් ඕනේ. මානවයාට මිනිසාට පොදු ජනතාවට ව්‍යාපාරයකින් යහපතක් වෙන ආකාරයට අදාළ කටයුතු වෙන්න ඕන කියන කාරණාව තමයි මේකෙන් ප්‍රධාන වශයෙන් පැහැදිලි කරන්නේ. එතකොට ව්‍යාපාරිකයන් සිය අරමුණු ඉටු කර ගැනීම සඳහා කටයුතු කිරීමේදී පරිසරයට හානියක් නොවන අයුරින් හා සමාජ සාරධර්ම වලට අනුකූලව හා ඒවාට ගරු කරමින් කටයුතු කිරීම අපිට ව්‍යාපාරයක සමාජ වගකීම විදියට මූලික අදහසක් ඔබට ලබා දෙන්න පුළුවන්කම තියෙනවා.
ඉතින් කැමති මේ මගේ අදහසත් එක්කලා මේ සමාජ වගකීම සම්බන්ධයෙන් ජාතික වශයෙන් විවිධ රටවල් ඉදිරිපත් කළ තියෙන නිර්වචන කීපයක් පිළිබඳව ළමයි ඔබට පැහැදිලි කරලා දෙන්න. ඒ අතර මම කැමති මුලින්ම කතා කරන්න මේ මම කතා කරපු අදහසට කිට්ටු අදහසක් තියෙන නිර්වචනයක් මේ තායිවානය කොහොමද සමාජ වගකීම නිර්වචනය කරලා තියෙන්නේ කියන එක. එතකොට තායිවානය කියනවා මේ ලාභ ඉපයීමට අමතරව ලාභ ලැබීමට අමතරව ව්‍යාපාරිකයෝ හිතන්න ඕන දේවල් තියෙනවා. ලාභ ඉපයීමට අමතරව ස්වභාවික හා මානව ප්‍රාග්ධනය සංවර්ධනය සඳහා වූ ව්‍යාපාරවල දායකත්වය සමාජ වගකීම කියලා තායිවානයේ ප්‍රධාන වශයෙන්ම නිර්වචනය කරනවා. ඒතර මගේ අදහසට ටිකක් කිට්ටු අදහසක් කියලා මම හිතනවා. ලාභ ඉපයීමට අමතරව ස්වභාවික හා ඒ කියන්නේ පරිසරය ආරක්ෂා කරන්න ඕනේ කියන එකනේ. ස්වභාවික හා මානව ප්‍රාග්ධනය සංවර්ධනය සඳහා වූ මේ මිනිසුන්ට නැත්නම් මානවයාට නැත්නම් පොදු ජනතාවට නේද? පොදු ජනතාවගේ සංවර්ධනය සඳහාත් දියුණුව සඳහාත් ව්‍යාපාරවල යම්කිසි දායකත්වයක් තියෙන්න ඕනේ කියන අදහස. ඒතර ලාභ ඉපයීමට අමතරව ස්වභාවික හා මානව ප්‍රාග්ධනය සංවර්ධනය සඳහා වූ ව්‍යාපාරවල දායකත්වය. එතකොට ලාභ ඉපයීමට අමතරව පරිසරය කෙරෙහි හා මේ මානවයා කෙරෙහිත් ව්‍යාපාරිකයෝ හිතන්න ඕනේ ඒ සඳහා දායකත්වයක් මැදිහත් වීමක් ව්‍යාපාරිකයෝ ඒ ගැන අවධානය යොමු කරනවා නම් හිතන්න ඕනි කියන අදහස තමයි තායිවානය පැහැදිලි කරන්නේ. තායිවානය සමාජ වගකීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන නිර්වචනය. ඒ වගේම මම කැමතියි ඔබේ අවධානය යොමු කරන්න ළමයි මේ ඇමරිකා එක්සත් ජනපදයේත් ඉතා හොඳ නිර්වචනයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඇමරිකා එක්සත් ජනපදයේ කියනවා මේ සිය ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳව එමගින් සමාජයට සිදුවන බලපෑම පිළිබඳව පෞද්ගලිකවම ව්‍යාපාරිකයින් වගකීම වගකිව යුතු වීම. ව්‍යාපාරික සමාජ වගකීම කියලා ඇමරිකා එක්සත් ජනපදයේ කියනවා. එතකොට සිය ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳව ඒ කියන්නේ ව්‍යාපාර කටයුතු කරද්දී ව්‍යාපාර කටයුතු වල ප්‍රතිඵලයක් විදිහට තමයි පරිසරයට සහ සමාජයේ වෙසෙන ජනතාවට විවිධ බලපෑම් ඇති වෙන්නේ. ඒක තමයි මම පැහැදිලි කරේ. ඒකට පරිසරයට විවිධ බලපෑම් ඇති වෙනවා. සමාජ විරෝධී ව්‍යාපාර කටයුතු ව්‍යාපාර කරනවා. එතකොට ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳව එමගින් සමාජයට සිදුවන බලපෑම පිළිබඳව ව්‍යාපාර කටයුතු නිසා සමාජයට සිදුවන බලපෑම් පිළිබඳවත් පෞද්ගලිකවම ව්‍යාපාරිකයින් වගකීම
නැත්නම් පෞද්ගලිකවම ව්‍යාපාරිකයින් වගකිව යුතු වීම ඇමරිකා එක්සත් ජනපදයේ කියනවා ව්‍යාපාරයක සමාජ වගකීම කියලා. ඒ වගේම අපි ගත්තොත් පිලිපීන කොහොමද සමාජ වගකීම නිර්වචනය කරලා තියෙන්නේ කියලා. පිලිපීනයේ කියනවා ව්‍යාපාරයක් සමාජයට ආපසු දෙන දේ. ව්‍යාපාර සමාජයට ආපසු දෙන දේ. ව්‍යාපාරයක සමාජ වගකීම කියලා පිලිපීනය නිර්වචනය කරලා තියෙනවා. නේද? ව්‍යාපාර ආපසු සමාජයට දෙන දේ තමයි සමාජ වගකීම කියලා පිලිපීනයේ අර්ථ දක්වන්නේ. එතකොට මේ අදහස් පිළිබඳව අපි වෙනම සාකච්ඡා කරමු. මොකද්ද මේ ව්‍යාපාරයක් ආපසු සමාජයට දෙන දේ, ව්‍යාපාරයක සමාජ වගකීම කියන්නේ කියලා පිලිපීනයේ අදහස. ඒක අපි වෙනම සාකච්ඡා කරමු ඒ නිර්වචනය පිළිබඳව. එතකොට මේ නිර්වචන දෙක මම මුලින් පැහැදිලි කරපු නිර්වචනට බොහොම කිට්ටු නිර්වචන දෙකක්. ඒ අදහසට කිට්ටු නිර්වචන දෙකක්. නමුත් පිලිපීනයේ අදහස පිළිබඳව අපි වෙනම අවධානය යොමු කරමු. මම හිතනවා සමාජ වගකීම පිළිබඳව ඔබට යම් අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා. ඒ කියන්නේ ව්‍යාපාරිකයෝ ව්‍යාපාර කටයුතු කරද්දී ව්‍යාපාරයේ පිළිබඳව ඇල්මක් සැලකිල්ලක් උනන්දුවක් දක්වන පාර්ශවයන්ට ව්‍යාපාරයේ ලාභ ලබන ගමන් ව්‍යාපාරයක් පිළිබඳව ඇල්මක් දක්වන සියලු පාර්ශවයන්ට අයහපතක් වෙන විදියට කටයුතු කරන්න හොඳ නැහැ කියන එක තමයි මූලික වශයෙන් පැහැදිලි කරන්නේ. ව්‍යාපාරයක් පිළිබඳව ඇල්මක් දක්වන පාර්ශවයන්ට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් විදියට ව්‍යාපාරයකට කටයුතු කරන්න පුළුවන් නම් ඒක තමයි ව්‍යාපාරයේ පැත්තෙන් සමාජයට ඉෂ්ට වෙන්න ඕන වගකීම විදියට අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන්. එතකොට අපි පොදුවේ නිර්වචනයක් කරොත් ව්‍යාපාරයක සමාජ වගකීම කියන්නේ මොකක්ද කියලා අපිට මෙහෙම කියන්න පුළුවන්. ව්‍යාපාරයක් පිළිබඳව උනන්දුවක් දක්වන සියලුම පාර්ශවයන්ට ව්‍යාපාරයක් පිළිබඳව උනන්දුවක් දක්වන සියලුම පාර්ශවයන්ට උපරිම සාධාරණයක් වන ආකාරයට කටයුතු කිරීම ව්‍යාපාරයක සමාජ වගකීම විදියට අපිට පොදු අදහසක් නැත්නම් නිර්වචනයක් ඉදිරිපත් කරන්න පුළුවන්. එතකොට අපිට විභාගයට කොයි වගේ නිර්වචනයක්ද ලියන්නේ කියන එක පිළිබඳව ඔබට අවබෝධ කරලා දෙන්න පුළුවන්. එතකොට අපිට පොදුවේ පාවිච්චි කරන්න පුළුවන් නිර්වචනයක් තමයි මම මේ පැහැදිලි කරේ. එතකොට විභාගයට අපිට ලියන්න පුළුවන් නිර්වචනය මම මේ පැහැදිලි කරේ. ව්‍යාපාරයක් පිළිබඳව උනන්දුවක් දක්වන සියලුම පාර්ශවයන්ට උපරිම සාධාරණයක් වන ආකාරයට කටයුතු කිරීම අපිට ව්‍යාපාරයක සමාජ වගකීම විදියට පෙන්වලා දෙන්න පුළුවන්. එතකොට අපි සමාජ වගකීම සම්බන්ධයෙන් ව්‍යාපාරවල අදහස් කීපයක්ම සාකච්ඡා කරා. අපි ඒ පිළිබඳව සටහනක් තියලා අපි ඊළඟ ප්‍රශ්නෙට සටහනක් තියාගෙන අපි ඊළඟ ප්‍රශ්නෙට යමු වෙමු. එතකොට මම කැමති මුලින්ම මගේ අදහස ව්‍යාපාරික සමාජ වගකීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න. එතකොට හැම මම දෙන නිර්වචනය පාඩම් කරගන්නම අනිවාර්ය නෑ. නමුත් මගේ නිර්වචනය මම ඔබට දුන්නේ ඒ හරහා අනෙකුත් නිර්වචන තේරුම් ගන්න පහසුයි කියලා හිතන අදහස උඩයි. මගේ නිර්වචනය ටිකක් පැහැදිලි අදහසක් නිසා අපි ඉගෙන ගත්ත නිර්වචනය. ඉතින් ළමයි අපි මෙන්න මෙහෙම සටහනක් දාගමු. එතකොට ව්‍යාපාරික සමාජ වගකීම සම්බන්ධයෙන් මුලින්ම මගේ අදහස නිර්වචනයක් විදිහට කතා කරලා අපි ජාතික නිර්වචනය සහ පොදුවේ විභාගයට ලියන්න ඕන නිර්වචනය මොකක්ද කියන එක පිළිබඳ සටහනක් තියාගමු. එතකොට අපි මුලින්ම කරුණක් දාලා සටහනක් තියාගමු. මෙන්න මෙහෙම ව්‍යාපාරිකයින් සිය අරමුණු ඉටු කර ගැනීම සඳහා කටයුතු කිරීමේදී ව්‍යාපාරිකයින් සිය අරමුණු ඉටු කර ගැනීම සඳහා කටයුතු කිරීමේදී ව්‍යාපාරිකයින් සිය අරමුණු ඉටු කර ගැනීම සඳහා කටයුතු කිරීමේදී
ව්‍යාපාරිකයින් සිය අරමුණු ඉටු කර ගැනීම සඳහා කටයුතු කිරීමේදී පරිසරයට හානියක් නොවන අයුරින් හා 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 සමාජ සාරධර්ම වලට අනුකූලවත් සමාජ සාරධර්ම වලට අනුකූලව සමාජ සාරධර්ම වලට අනුකූලව සමාජ සාරධර්ම වලට අනුකූලව ඒවාට ගරු කරමින් කටයුතු කිරීම සමාජ සාරධර්ම වලට අනුකූලව ඒවාට ගරු කරමින් කටයුතු කිරීම ඒවාට ගරු කරමින් කටයුතු කිරීම ව්‍යාපාරයක සමාජ වගකීම වේ. ව්‍යාපාරයක සමාජ වගකීම වේ. ව්‍යාපාරයක සමාජ වගකීම වේ. ව්‍යාපාරයක සමාජ වගකීම වේ. ඊට පස්සේ ළමයි අපි චුටි මාතෘකාවක් ලියාගමු සමාජ වගකීම සම්බන්ධයෙන් ඉදිරිපත් ඇති ජාතික නිර්වචන කියලා පුංචි අනුමාතෘකාවක් ගමු. මාතෘකාවක් ලියාගන්න සමාජ වගකීම පිළිබඳව නැත්නම් සමාජ වගකීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති සමාජ වගකීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති ජාතික නිර්වචන සමාජ වගකීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති ජාතික නිර්වචන සමාජ වගකීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති ජාතික නිර්වචන සමාජ වගකීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති ජාතික නිර්වචන. එතන අපි ඉස්සෙල්ලම කතා කරා ඔබට මතක ඇති තායිවානයේ නිර්වචනය අපි කරුණක් දාලා පළවෙනි නිර්වචනය සටහන් කරගමු. කරුණක් දාලා ලියාගන්න පළවෙනි නිර්වචනයේ ලාභ ඉපයීමට අමතරව ස්වභාවික හා මානව ප්‍රාග්ධනය සංවර්ධනය සඳහා වූ ලාභ ඉපයීමට අමතරව ස්වභාවික හා මානව ප්‍රාග්ධනය සංවර්ධනය සඳහා වූ ස්වභාවික හා මානව ප්‍රාග්ධනය සංවර්ධනය සඳහා වූ ව්‍යාපාරවල දායකත්වය සමාජ වගකීමයි. ව්‍යාපාරවල දායකත්වය සමාජ වගකීමයි. ඒ කියන්නේ ස්වභාවික පරිසරයේ සහ මානවයාගේ සංවර්ධනය සඳහා ව්‍යාපාර උදව් වෙන්න ඕනේ, දායක වෙන්න ඕනේ කියන එක. සඳහා වූ ව්‍යාපාරවල දායකත්වයේ සමාජ වගකීමයි. යටින් දාගන්න දකුණු පැත්තේ කෙරෝලට වෙන්න නිර්වචනයට යටින් දකුණු පැත්තේ කෙරෝලට වෙන්න තායිවානය කියනවා. එන්න මේ විදිහට දකුණු පැත්තේ කෙරෝලෙන් දාගන්න තායිවානය කියනවා. තායිවානයේ නිර්වචනය. ඊට මතක ඇති ඔබ අපි කතා කරා ඇමරිකා එක්සත් ජනපදයේ නිර්වචනය සිය ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳවත් දෙවෙනි අදහස අපි දාගමු එහෙනම් ජාතික නිර්වචනය.
සිය ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳවත් සිය ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳවත් සිය ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳවත් සිය ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳවත් එමගින් සමාජයට සිදුවන බලපෑම පිළිබඳවත් එමගින් සමාජයට සිදුවන බලපෑම පිළිබඳවත් එමගින් සමාජයට සිදුවන බලපෑම පිළිබඳවත් පෞද්ගලිකවම ව්‍යාපාර වගකීම පෞද්ගලිකවම ව්‍යාපාර වගකීම පෞද්ගලිකවම ව්‍යාපාර වගකීම සමාජ වගකීම වේ. පෞද්ගලිකවම ව්‍යාපාර වගකීම සමාජ වගකීම වේ. දකුණු පැත්තේ යටින් දාගන්න ඇමරිකා එක්සත් ජනපදය නැත්නම් USA කියලා නේද? ඇමරිකා එක්සත් ජනපදයේ නිර්වචනය. ඊට පස්සේ අපි සාකච්ඡා කරලා ළමයි පිලිපීනයේ කොහොමද සමාජ වගකීම අර්ථ දක්වලා තියෙන්නේ කියලා. එතකොට පිලිපීනයේ කියනවා ව්‍යාපාර සමාජයට ආපසු දෙන දේ සමාජ වගකීම කියලා. එතකොට අපි තුන්වෙනි ජාතික නිර්වචනයේ විදිහට සටහනක් දාගමු. ව්‍යාපාර සමාජයට ආපසු දෙන දේ සමාජ වගකීමයි. ව්‍යාපාර සමාජයට ආපසු දෙන දේ ව්‍යාපාර සමාජයට ආපසු දෙන දේ ව්‍යාපාර සමාජයට ආපසු දෙන දේ සමාජ වගකීමයි. දකුණු පැත්තේ කෙරවලෙන් ලියාගන්න පිලිපීනය කියලා. පිලිපීනය ව්‍යාපාර ආපසු සමාජයට දෙන දේ සමාජ වගකීමයි. එතකොට මේ අදහස ඉදිරිපත් කරන්නේ පිලිපීනය. එතකොට ළමයි එකපාරක් විභාගයට හැවුවා පිලිපීනයේ සමාජ වගකීම අර්ථ දක්වලා තියෙන්නේ මෙන්න මේ ආකාරයටයි ව්‍යාපාරය ආපසු සමාජයට දෙන දේ. මේකෙන් අදහස් කරන්නේ මොකක්ද කියලා. මොකක්ද මේ ව්‍යාපාර ආපසු සමාජයට දෙන දේ කියලා පිලිපීනය පැහැදිලි කරන්න උත්සාහ කරන්න කියලා ඔබගෙන් ප්‍රශ්නයක් යමු. මොකක්ද මේකෙන් අදහස් කරන්න කියලා. එතකොට මොකක්ද මේ පිලිපීනය සමාජ වගකීම අර්ථ දක්වන විදිහට මොනවාද මේ ව්‍යාපාරයක් ආපසු සමාජයට දෙන දේ කියලා ඒගොල්ලෝ පැහැදිලි කරන්නේ. එතකොට ව්‍යාපාරයක් ආපසු සමාජයට දෙන දේ. එතකොට මේකේ හරි වැදගත් වචනයක් මේ ව්‍යාපාරයක් ආපසු සමාජයට දෙන දේ. ආපසු සමාජයට දෙන දේ තමයි පිලිපීනයේ කියන්නේ සමාජ වගකීම කියලා. එතකොට අපි දන්නවා මේ ආපසු දෙනවා කියලා කියන්නේ අපි මොන හරි අරගෙන තියෙන්නේ මේ ආපසු දෙන්න නම් නේද? එතකොට ආපසු දෙන්න නම් අපි මොනවද ගත්තේ?
කියන ප්‍රශ්නේ අපිට හිතන්න පුළුවන්. ඒකට ආපසු දෙන්න නම් ඊට පෙර මොන හරි අරගෙන තියෙන්න එපා. ඔව් අපි යම් කිසි දෙයක් අරගෙන තියෙනවා. ඒ කියන්නේ ව්‍යාපාරයක් සමාජයට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමෙන් නේද? ව්‍යාපාරයක් සමාජයට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමෙන් යම් කිසි දෙයක් ලබා ගන්නවා නේද? ව්‍යාපාරයක් සමාජයට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමෙන් අපි දන්නවනේ සමාජයෙන් මොනවාද අරගන්නේ කියලා. භාණ්ඩ හා සේවා සැපයීමෙන් ලාභයක් උපයනවා. එතකොට ව්‍යාපාරයක් ලාභ ලබන්නේ මිනිස්සුන්ට භාණ්ඩ විකුණලා උපයන ආදායමෙන් තමයි ලාභයක් ලබන්නේ. ඒ කියන්නේ සමාජයේ මත තමයි ව්‍යාපාරයක් පෝෂණය වෙන්නේ. එතකොට සමාජයෙන් උපයන ආදායමෙන් තමයි ව්‍යාපාරිකයෝ ලාභ ලබලා සාර්ථක ව්‍යාපාරිකයෝ බවට පත් වෙන්නේ. එතකොට සමාජයෙන් ගත්ත දේ තමයි ලාභය. එතකොට යම්කිසි ලාභයක් ව්‍යාපාරයේ උපයනවා. එතකොට මේ ඉපයූ සම්පූර්ණ ලාභයේ ව්‍යාපාරිකයා තමන්ගේ පෞද්ගලික වාසියට පාවිච්චි කරන එක වඩා නේද ඔහුට පුළුවන් නම් ඉපයූ ලාභයෙන් යම්කිසි ප්‍රමාණයක් ආපසු සමාජයට ලබා දෙන්න අන්න ඒක තමයි පිලිපීනය කියන්නේ ව්‍යාපාරයක් ආපසු සමාජයට දෙන දේ කියලා. ඒ කියන්නේ ව්‍යාපාරයක් සමාජයෙන් ඉපයූ ලාභයෙන් යම්කිසි ප්‍රමාණයක් ආපසු සමාජයට දිය යුතුයි කියන අදහස තමයි මේක. ව්‍යාපාරයක් එසේ සමාජයෙන් ඉපයූ ලාභයෙන් යම්කිසි ප්‍රමාණයක් ආපසු සමාජයේ සම්පූර්ණ දෙන්න කියලා අපි කියන්නේ. එයාට උදව් කරන්න පුළුවන් ප්‍රමාණයට ඒ ලාභයෙන් මිනිස්සුන්ට උදව් කරනවා නම් සමාජයේ ඒක තමයි සමාජ වගකීම කියලා කියන්නේ. එතකොට ව්‍යාපාරයක් සමාජයෙන් ඉපයූ ලාභයෙන් යම්කිසි ප්‍රමාණයක් ආපසු සමාජයට දිය යුතු වේ කියන අදහස. ඒ කියන්නේ ව්‍යාපාරයකින් යම් සමාජ මෙහෙවරක් ව්‍යාපාරයකින් යම් සමාජ මෙහෙවරක් ඉටු විය යුතුයි කියන එක තමයි පිලිපීනය කියන්නේ. කියන්නේ ඉපයූ ලාභය සම්පූර්ණයෙන්ම තමන් පෞද්ගලිකව භුක්ති විඳින්න නැතුව ඒකෙන් යම් කිසි ප්‍රමාණයක් ආපසු සමාජ සංවර්ධනය සඳහා ව්‍යාපාරිකයෙකුට දෙන්න පුළුවන් නම් යම් සමාජ මෙහෙවරක් කරන්න පුළුවන් නම් ඒක වටිනවා කියන එක තමයි පිලිපීනය මේ අදහසින් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. එතකොට අපි දන්නවා ව්‍යාපාරිකයෝ විවිධ මෙහෙවරයන් සමාජයට කරනවා. නොකරනවා නෙමෙයි. නේද? උදාහරණයක් විදිහට අපිට පෙන්නලා දෙන්න පුළුවන් ව්‍යාපාරයක් සමාජයට ආපසු ඒගොල්ලන්ගේ පැත්තෙන් පෙරලා දෙන්නේ මොන වගේ ප්‍රතිලාභද කියන එක. එතකොට එකක් තමයි අපිට දෙන්න පුළුවන් උදාහරණයක් රැකියා සැපයීම. ව්‍යාපාරිකයෝ කරනවා රැකියා සැපයීම. ඒ වගේම පාසල්, ඒ වගේම පුණ්‍ය ආයතන, නඩත්තු කිරීම, ඒ වගේම සමාජ සුබ සාධන කටයුතු සිදු කිරීම, ඒ වගේම පරිසර හිතකාමී නිෂ්පාදන සිදු කිරීම, වගේ විවිධ
ප්‍රතිලාභ සමාජයට අත්පත් කර දෙන්න ව්‍යාපාරිකයන් උත්සාහ කරනවා අපිට දකින්න පුළුවන්. ඒ වගේම අපි විවිධ ආයතන මේ වගේ සමාජ මෙහෙවරයන් කරනවා දකිනවා. ප්‍රධාන වශයෙන්ම දෙරණ ගත්තොතින් ඔවුන් ක්‍රියාත්මක කරන වැඩසටහනක් සමාජ වගකීම් ඉටු කිරීම සම්බන්ධයෙන් මනුසත් දෙරණ කියන වැඩසටහන. ඒ වගේම අපි සිරිස ටීවී නාලිකාව ගත්තොත් ගම්මැද්ද කියන වැඩසටහන ඔවුන් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරනවා. එතකොට ඒ වගේ ලංකාවේ ප්‍රධාන ආයතන සමාජ වගකීම ඉටු කිරීම සඳහා කටයුතු කරන ආකාරය අපිට පෙන්වලා දෙන්න පුළුවන්. එතකොට අපි කෙටි සටහනක් දාගමු මේ පිලිපීනය දීලා තියෙන නිර්වචනය සම්බන්ධයෙන්. මෙන්න මෙහෙම ඒ නිර්වචනයේ යටින්ම සටහනක් දාගන්න ළමයි. මින් අදහස් වන්නේ ඒ කියන්නේ ව්‍යාපාරයක් ආපසු සමාජයට දෙන දේ කියලා පිලිපීනේ මොකක්ද මේ කියන්නේ කියන එක. මින් අදහස් වන්නේ ව්‍යාපාරයක් සමාජයට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම තුළින් සමාජයට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම තුළින් ලාභයක් උපයයි. සමාජයට අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීම තුළින් ලාභයක් උපයයි. එසේ ව්‍යාපාරයක් සමාජයෙන් ඉපයූ ලාභයෙන් යම්කිසි ප්‍රමාණයක් ආපසු සමාජයට දිය යුතු වේ. එසේ ව්‍යාපාරයක් සමාජයෙන් ඉපයූ ලාභයෙන් යම්කිසි ප්‍රමාණයක් ආපසු සමාජයට දිය යුතු වේ. එනම් යම් සමාජ මෙහෙවරක් ව්‍යාපාරයකින් ඉටු විය යුතු වේ. යම් සමාජ මෙහෙවරක් ව්‍යාපාරයකින් ඉටු විය යුතු වේ. උදාහරණ සමාජ සේවා කටයුතු, රැකියා සැපයීම, පාසල් පුණ්‍ය ආයතන නඩත්තු කිරීම, හරිත නිෂ්පාදන සිදු කිරීම, වගේ දේවල් ළමයි අපිට උදාහරණ විදිහට දෙන්න පුළුවන්. හරිත නිෂ්පාදන සිදු කිරීම. එතකොට අපි පැහැදිලි කරේ පිලිපීනේ සමාජ වගකීම සම්බන්ධයෙන් ඉදිරිපත් කරපු නිර්වචනයෙන් අදහස් කරන කාරණා තමයි අපි ඔය කෙටියෙන් පැහැදිලි කිරීමක් කරේ. ඊට අපි පොදුවේ විභාගයට කොයි වගේ නිර්වචනයක්ද ලියන්නේ කියලා කතා කරා.
ව්‍යාපාරයක් පිළිබඳව උනන්දුවක් දක්වන සියලුම පාර්ශවයන්ට නේද උපරිම සාධාරණයක් වන ආකාරයට කටයුතු කිරීම තමයි අපි කියන්නේ මූලිකව ව්‍යාපාරයක වගකීම කියලා ව්‍යාපාරයට කරන්න පුළුවන් මේ උපරිම විදියට සමාජයට සාධාරණයක් වෙන විදියට ව්‍යාපාරයක් කටයුතු කරන්න උත්සාහ කරනවා නම් අපි ඒක සලකනවා ව්‍යාපාරයක සමාජ වගකීම ඉටු කිරීමක් කියලා. එතකොට අපි ලියාගමු මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. ඔබ ව්‍යාපාරයක සමාජ වගකීම අර්ථ දක්වන්නේ කෙසේද? 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 අපිට පොදු අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන් ව්‍යාපාරයක් පිළිබඳව ඇල්මක් දක්වන ව්‍යාපාරයක් පිළිබඳව ඇල්මක් දක්වන සියලුම පාර්ශවයන්ට ව්‍යාපාරයක් පිළිබඳව ඇල්මක් දක්වන සියලුම පාර්ශවයන්ට උපරිම සාධාරණයක් වන ආකාරයට කටයුතු කිරීම උපරිම සාධාරණයක් වන ආකාරයට කටයුතු කිරීම ඒ කියන්නේ ව්‍යාපාරයකට කටයුතු කරන්න පුළුවන් නම් උපරිම සාධාරණයක් වන ආකාරයට කටයුතු කිරීම ව්‍යාපාරයක සමාජ වගකීම වේ. ව්‍යාපාරයක් පිළිබඳව ඇල්මක් දක්වන සියලුම පාර්ශවයන්ට උපරිම සාධාරණයක් වන ආකාරයට කටයුතු කිරීම අපි කියනවා ව්‍යාපාරයක සමාජ වගකීම කියලා. හොඳයි ළමයි අපි එතකොට පැහැදිලි කරේ ව්‍යාපාරයක සමාජ වගකීම පිළිබඳව ඉදිරිපත් වෙලා තියෙන විවිධ අදහස් පිළිබඳව අපි ඊළඟ වීඩියෝ පටෙන් සාකච්ඡා කරමු ව්‍යාපාරයක සමාජ වගකීම ඉටු වේ යුතු ඔය පාර්ශවයන් කවුද කියලා. ව්‍යාපාරයක සමාජ වගකීම ඉටු විය යුතු පාර්ශව කවුරුන්ද කියන එක අපි ඊළඟ වීඩියෝ පටෙන් සාකච්ඡා කරමු.